අපි එහෙනම් කලින් කතා කළේ ස්වභාවික ශාක වර්ධක ප්‍රචාරණය ගැන. ස්වභාවිකවම ශාකවල හටගන්නා ව්‍යුහ තියෙනවා. ඒ ව්‍යුහ එක්ක ඒ විදිහටම. එහෙම නැත්නම් කැබලි බවට පත් කරලා අරගෙන දොහිතෘ ශාක නිපදවනවා. එතකොට මේ යටතේ යොදා ගන්න පුළුවන් භූගත කඳන්. භූගත කඳන් යටතේ අපිට හම්බ වුණා රයිසෝම, කෝම, බල්බ, එහෙම නැත්නම් ස්කන්ධාකන්ද. එහෙම නැත්නම් මොටියන්, එහෙම නැත්නම් අපිට හම්බ වුණා බල්බිල, එහෙම නැත්නම් දාවක ආදී හම්බ වුණා. මේවා තනි විදිහට හරි කෑලි වලට කපලා හරි ගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ස්වභාවික ශාක වර්ධක ප්‍රචාරණය මගින් අපිට වාණිජ මට්ටමින් මහා පරිමාණව දොහිතෘ ශාක නිපදවන්න අමාරුයි. ඒ තරම් විශාල දොහිතෘ ශාක ප්‍රමාණයක් නැත්නම් වාණිජ වගාවක් ආරම්භ කරන්න තරම් සෑහෙන දොහිතෘ ශාක සංඛ්‍යාවක් අපිට ස්වභාවික ශාක වර්ධක ප්‍රචාරණය මගින් ලබා ගන්න බැරි වෙනවා. අනේ ඒ නිසා අපි කතා කරනවා ඊළඟට කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණය ගැන. මේ අපි කතා කරලා තියෙනවා කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණය. මේකට සමහරු කියනවා artificial vegetative propagation කියලා. මේකට සමහරු කියනවා artificial vegetative propagation කියලා. ළමයි දැනගන්න මෙතෙන්දි වෙලා තියෙන්නේ මිනිසා විසින් ලබා දෙන තත්ත්වයටතේ කෘත්‍රිමව වර්ධක ප්‍රචාරණය මගින් පැල නිපදවන එක. ඒකට හේතුව මොකක්ද? ස්වභාවික වර්ධක ප්‍රචාරණය මගින් ශාකවල හටගන්නා පැල මේ කමර්ෂල් ලෙවල් එකේවත් වාණිජ මට්ටමේ වගාවන් පවත්වාගෙන යන්න ප්‍රමාණවත් නැහැ. ඒ තරම් අධික ප්‍රමාණ වලින් පැල ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද අපි කරන්නේ? මේ වාණිජ මට්ටමේ අවශ්‍යතාවයන් සඳහා කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණයකට යනවා. එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවා මොනවද මේ කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම කියන්නේ? මේ යටතේ අපිට කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම 4ක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකකට කියනවා මුල් ඇද්දවීම හෙවත් ශාක කැබලි භාවිතය, අනෙකට කියනවා අතු බැඳීම, නැත්නම් මේකට සමහරු කියනවා ලේයර් කිරීම කියලා. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් ශාක බද්ධ කිරීම, ඊළඟට ශාක පටක රෝපණය. මෙන්න මේවා තමයි ප්‍රධානම කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම. දැන් මේ යටතේ අපිට පොඩි වර්ගීකරණයක් ගොඩනගන්න පුළුවන් මේ කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම සඳහා. එහෙම නැත්නම් පොදුවේ අපිට පුළුවන් ටිකක් දැවැන්ත වර්ගීකරණයකට යන්න ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම පිළිබඳව අපිට පුළුවන් ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම සඳහා මේ වගේ වර්ගීකරණ වගුවක් නැත්නම් වර්ගීකරණ සටහනක් ඉදිරිපත් කරන්න. දැන් ළමයි ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා ස්වභාවික ක්‍රම කියලා. ස්වභාවිකව හෙවත් ඉබේ ශාකවල හටගන්නා ව්‍යුහ මගින් ද්විත්‍ර ශාක නිපදවීම. අනිකට අපි කියනවා කෘත්‍රිම ක්‍රම කියලා. කෘත්‍රිමව ශාකවල වර්ධක ප්‍රචාරණය කරනවා. දැන් ස්වභාවික ක්‍රමයටදී අපිට එක පැත්තකින් කරන්න පුළුවන් දෙයක් අපි ඉදිරිපත් කළා. සම්පූර්ණ ව්‍යුහයම මව් ශාකයෙන් වෙන් කරලා අරගෙන ද්විත්‍ර ශාක නිපදවීමක් කරන්න පුළුවන්. මේකට අපි කියනවා වෙන් කිරීම කියලා. එහෙම නැත්නම් අදාළ ව්‍යුහය තනි ව්‍යුහයක් වශයෙන් යොදා ගන්නවා වෙනුවට කැබලි බවට පත් කරලා ඒකෙන් ද්විත්‍ර ශාක නිපදවන්න පුළුවන්. මේකට අපි කියනවා කැබලි කිරීම කියලා. දැන් ඊළඟට එහෙම නැත්තම් මේ ස්වභාවික ශාක වර්ධන ප්‍රචාරණ ක්‍රම අපිට වෙන විදිහකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි භූගත කඳන් යොදා ගන්නවා. භූගත කඳන් කියන්නේ
ශාකයේ කඳ පොළොව යට වැවෙන තත්වයක්. එයා ශාක කඳක් කියලා ඔප්පු කරන්න පුළුවන්. එයාගේ ශල්ක පත්‍ර නැත්තම් අංකුර ආදිය තිබුණාම මේක ආකාර කීපයක් වෙනවා. තිරස්ව වර්ධනය වන භූගත කඳන් වලට අපි කියනවා රයිසෝම කියලා. දෙවනුව සිරස්ව වර්ධනය වන ශාක කඳක අග්‍රස්ථයට අපි කියනවා කෝමය කියලා භූගත කඳක අග්‍රස්ථයට. තුන්වෙනුව පත්‍ර පාදවල සංචිතාහාර තැන්පත් ඉදිමී කිය ව්‍යුහ තියෙනවා. ඒවට අපි කියනවා බල්බ කියලා. ඊළඟට ශාකයක කක්ෂීය අංකුරයක් පොළොව තුළට ගමන් කරලා සංචිතාහාර තැන්පත් වීමෙන් හටගන්නා භූගත කඳන් වේද ඒවට අපි කියනවා ස්කන්ධාකන්ද කියලා. ශාකයක කඳ පාදස්තේ හෝ මුල යම් කිසි ආකාරයක තුවාල වීමකට ලක් වුණොත් එතනින් හටගන්න පුළුවන් කක්ෂීය අංකුර සහිත තත්වයක් තියෙනවා. අපි කියනවා මොටියන් කියලා. දෙවෙනි ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමය තමයි ස්වභාවිකව ශාකවල හටගන්නා කක්ෂීය අංකුරවල සංචිතාහාර තැන්පත් වීමෙන් හටගන්නා ව්‍යුහ මොරේය. ඒ වගේම ප්‍රජනක අංකුරයක සංචිතාහාර තැන්පත් වෙලා පරණත අවස්ථාවේ මව් ශාකයෙන් වෙන් වී වැටෙන තත්වයක් තියෙනවා. අපි කියනවා බල්බිල කියලා. මේ පටල ගන්න එපා. බල්බයි බල්බිලයි දෙන්නෙක් වෙනවා. ඊළඟට පොළොව මත දුවමින් වර්ධනය වන වර්ධක ප්‍රචාරක ව්‍යුහ තියෙනවා. අපි කියනවා දාවක කියලා. ඔය කතා කළේ ස්වභාවික ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම. දෙවනුව අපිට හම්බ වෙනවා කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම. මේවට යන්න හේතුව ස්වභාවික ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම මහා පරිමාණ වාණිජ වගාවක් ඇති කරන්න ප්‍රමාණවත් නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා මහා පරිමාණව රෝපණ ද්‍රව්‍ය හේවත් පැර නිපදවා ගන්න කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම වලට යන්න. මේ යටතේ යෙදිය හැකි එක කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් තමයි මුල් ඇද්දවීම. අදාළ ශාක කොටස මව් ශාකයෙන් වෙන් කරලා ඒකට මුල් ඇදීමට යෝග්‍ය තත්ත්ව ලබා දීලා මුල් අද්දවලා දොහිතෘ ශාක නිපදවා ගන්න එකක් තමයි මේ මුල් ඇද්දවීම කියන්නේ. මෙයා ගැන අපි ඉස්සරහට කතා කරනවා. මේ මුල් ඇද්දවීම යටතේ අපට පවතින ශාකවල ප්‍රධාන කොටස් තුනක් මුල් ඇද්දවීමට යොදා ගන්න පුළුවන්. කඳ කැබලි මුල් අද්දවන්න පුළුවන්. ඒ වගේම පවතින ශාකයේ පත්‍ර හෝ පත්‍ර කැබලි මුල් අද්දවන්න පුළුවන්. මුල් හෝ මුල් කැබලි මුල් අද්දවන්න පුළුවන්. දැන් මේ මුල් ඇද්දවීමේ විශේෂ ලක්ෂණය තමයි අදාළ ශාක කොටස මව් ශාකයෙන් වෙන් කරලා තමයි මුල් ඇද්දවීමක් කරන්නේ. හැබැයි ළමයි සමහර ශාකවල පවතින ලක්ෂණයක් තමයි අදාළ ශාක කොටස මව් ශාකයෙන් වෙන් කළ විට හොඳින් මුල් අදින්නේ නැහැ. අනේ ඒ වගේ වෙලාවට මොකද අපි කරන්නේ? ඒ අදාළ ශාක කොටස මව් ශාකයට සම්බන්ධව තිබියදීම එයාට මුල් ඇදීමට යෝග්‍ය තත්ත්ව ලබා දීලා මුල් අද්දවලා දොහිතෘ ශාකයක් නිපදවනවා. මෙන්න මේ විදිහට යම් ශාක කොටසක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම ඊට මුල් ඇදීමට යෝග්‍ය තත්ත්ව සපයලා මුල් අද්දවලා දොහිතෘ ශාක නිපදවීමට අපි කියනවා අතු බැඳීම හෙවත් ලේය කිරීම කියලා. මේකට අපි කියනවා අතු බැඳීම එහෙම නැත්නම් ලේය කිරීම කියලා. යම් ශාක අත්තක් නැත්නම් යම් ශාක අත්තක් මව් ශාකයට සම්බන්ධව තිබියදීම ඊට මුල් ඇදීමට යෝග්‍ය තත්ත්ව සපයලා මුල් අද්දවලා දොහිතෘ ශාකයක් නිපදවා ගන්න එක. එතකොට මේ අතු බැඳීම හෙවත් ලේය කිරීම ගත්තාම ඔය මුල් අද්දවන කොටස පොළොව සමග ස්පර්ශ වෙන්න සැලැස්සුවොත් අපි කියනවා භූගත ලේයර්ස් කියලා. ග්‍රවුන්ඩ් ලේයර්ස් කියලා කියනවා. පොළොව ආසන්නයේ අතු හට ගන්න පහසුවෙන් නවන්න පුළුවන් අතු සහිත ශාකවලට මේ භූගත ලේය කිරීම ගැලපෙනවා. හැබැයි සමහර ශාක තියෙනවා ඒවායේ පොළොව ආසන්නයෙන් අතු හටගන්නේ නැහැ. අනික් අතට හටගන්නා අතු පොළොව සමග ගැටෙන පරිදි තියලා නවන්න බෑ. ඒ වගේ ශාක වලට අපි යොදන්නේ වායව ලේය කිරීමයි. මෙන්න මෙහෙම අපි ලේයර් ආකාර දෙකකට බෙදමු.
එතකොට භූගත ලේයර් ක්‍රමය යටතේ අපිට තව ලේයර් ක්‍රම හම්බ වෙනවා. උදාහරණයක් සරල ලේයර් කිරීම, සංයුක්ත ලේයර් කිරීම, කාණු ලේයර් කිරීම, ශාකාග්‍ර ලේයර් කිරීම ආදී වශයෙන්. නැත්තම් උඩල ලේයර් කිරීම නැත්තම් කඳු ලේයර් කිරීම ආදී වශයෙන්. වායු ලේයර් යටතේ අපිට හම්බ වෙනවා ගූටි ලේයර් ක්‍රමය කියන එක. ඒ ගැන පස්සේ කතා කරමු. ඊළඟට තෝරාගත් ශාක කොටස් දෙක එකට සම්බන්ධ කරලා ඒකට තනි ශාකයක් සී වැඩිවීමට සැලැස්වීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා ශාක බද්ධ කිරීම කියලා. තෝරාගත් ශාක කොටස් දෙක එකට සම්බන්ධ කරලා ඒකට තනි ශාකයක් සී වැඩිවීමට සැලැස්වීම බද්ධ කිරීමයි. ශාක බද්ධ කිරීමකදී පොළොව සමග සම්බන්ධ වන ශාක කොටස ග්‍රාහකයේ වන අතර ඒ මත තබා සම්බන්ධ කරන ශාක කොටස අනුජය වෙනවා. මේ ග්‍රාහකය හා අනුජය තෝරා ගැනීම ඒවායේ ප්‍රමාණ අඩංගු සංචිත ආහාර ප්‍රමාණ හා විශේෂයෙන්ම අනුජයේ අඩංගු අංකුර සංඛ්‍යාව මත ශාක බද්ධ ප්‍රධාන ආකාර දෙකයි. එකකට කියනවා අංකුර බද්ධය කියලා. අංකුර බද්ධයේ මූලිකම ලක්ෂණය තමයි යොදා ගන්න අනුජයේ සක්‍රිය අංකුර එකක් විතරයි තියෙන්නේ. දෙවෙනි බද්ධ ක්‍රමයට අපි කියනවා රිකිලි බද්ධය කියලා. මූලික හේවත් විශේෂ ලක්ෂණය වන්නේ යොදා ගන්න අනුජයේ අංකුර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. දැන් තවදුරටත් මේ අංකුර බද්ධය, පැච් බද්ධය, නැත්නම් පැලස්තර බද්ධය, එච් බද්ධය, උඩුකුරුටි බද්ධය, යටිකුරුටි බද්ධය ආදී වශයෙන් වර්ග කරන්න පුළුවන්. දෙවන බද්ධ කිරීමේ ක්‍රමය රිකිලි බද්ධය. රිකිලි බද්ධයේ විශේෂ ලක්ෂණය තමයි අපි අනුජය වශයෙන් යොදාගන්නේ අංකුර ගණනාවක් සහිත ශාක කොටසක් එවත් රිකිල්ලක් වෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා තවත් කෘතිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. මේකට අපි කියනවා ශාක පටක රෝපණය කියලා. නැත්තම් කෘතිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් තමයි මේක. කිසියම් ශාක කොටසක් මව් ශාකයෙන් වෙන් කරලා අරගෙන ඒකට යෝග්‍ය තත්ත්ව ලබා දීලා විශේෂයෙන්ම ජීවාණු හරිත තත්ත්වයට වගා කරලා එයා රෝපණය කරනවා. මේ අර්ථයේ විශේෂයෙන් හමුවන ශාක ප්‍රචාරණයේදී වැදගත් වන වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියනවා මයික්‍රෝ ප්‍රොපගේෂන් හෙවත් ක්ෂුද්‍ර ප්‍රචාරණය කියලා. මෙන්න මේ විදිහට අපිට ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රම පුළුල් වශයෙන් වර්ගීකරණයකට ලක් කරන්න පුළුවන්. අපි මෙතන කතා කරමින් හිටියේ ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමයි. අපි කිව්වා ප්‍රධාන ක්‍රම දෙකයි ස්වභාවික හා කෘත්‍රිම කියලා. මේ කෘත්‍රිම ක්‍රම තමයි මේ විදිහට අපි ආකාර හතරකට බෙදුවේ. අපි දැන් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ මුල් ඇද්දවීම හෙවත් ශාක කැබලි මගින් දුහිතෘ ශාක කොටස් නිපදවීම පිළිබඳව සාකච්ඡා කරන්නයි. ශාක කැබලි ආධාරයෙන් අලිංගික ප්‍රජනනයේ යෙදීම නැත්නම් අලිංගික ප්‍රචාරණයේ යෙදීම එහෙම නැත්නම් මුල් ඇද්දවීම. මොකක්ද ලක්ෂණය වෙලා තියෙන්නේ? යම් ශාක කොටසක් මව් ශාකයෙන් වෙන් කර මෙන්න මේක වැදගත් වෙනවා. අදාළ ශාක කොටස මව් ශාකයෙන් වෙන් කරලා ඊට මුල් ඇදීමට යෝග්‍යතාව සපේලා මුල් අද්දවලා දුහිතෘ ශාකයක් නිපදවා ගන්නවා. මේ සඳහා අපි පවතින ශාකවල ප්‍රධාන උපාංග තුනක් යොදා ගන්නවා. මේ මුල් ඇද්දවීම කියන ක්‍රියාවට කිසියම් පවතින ශාකයක මූලික උපාංග තුනක් අපට යොදා ගන්න පුළුවන්. මොනවද ඒ? දණු කැබලි, පත්‍ර කැබලි, මුල් කැබලි. අපි ඉස්සෙල්ලම බැලුවොත් එහෙම ළමයි දණු කැබලි මුල් ඇද්දවීම අපි කරන්නේ මෙහිදී කිසියම් දණු කැබැල්ලක් අරගෙන එයා මව් ශාකයෙන් වෙන් කරනවා සම්පූර්ණයෙන්ම. වෙන් කරලා එයාට මුල් ඇදීමට යෝග්‍ය තත්ත්ව ලබා දීලා මුල් අද්දවලා දුහිතෘ ශාකයක් බවට පත් කරගන්නවා. දැන් ළමයි මේ සඳහා යොදා ගන්නා දණු කැබැල්ලේ කොච්චරක් එයා පරිණත වෙලා තියෙනවද? කොච්චරක් එයා මෝරලා තියෙනවද? එයාගේ වර්ණය මොන වගේද? සංචිතාහාර කොහොමද? හෝමෝන ක්‍රියාකාරීත්වය තවත් ඕන. හෝමෝන ක්‍රියාකාරීත්වය. මුල් ඇද්දවීමට යොදා ගන්නා දණු කැබැල්ල ගත්තාම මේ දණු කැබැල්ලේ පරිණත බව, එයාගේ වර්ණය, කොච්චර සංචිතාහාර තියෙනවද, හෝමෝන කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියන එක මත මේ දණු කැබලි ප්‍රධාන ආකාර තුනකට බෙදෙනවා.
එකකට කියනවා දල දඬු කැබලි. ඊළඟට අඩ දල දඬු කැබලි. ඊළඟට ලා දඬු කැබලි. දල දඬු කැබලි, අඩ දල දඬු කැබලි, ලා දඬු කැබලි. දල දඬු කැබලි වලට අපි කියනවා හાર્ඩ් වුඩ් කියලා. අඩ දල දඬු කැබලි වලට අපි කියනවා semi hard wood කියලා. ලා ඒවට කියත හැකි soft wood කියලා. සමහරු කියනවා tender wood කියලා. හරිද? දඬු කැබල්ල කොච්චර පරිණත වෙලා තියෙනවද? පාට මොන වගේද? සංචිතාහාර කොහොමද තියෙන්නේ? හෝමෝන ක්‍රියාකාරීත්වය මොන වගේද? ඒ මතයි මේ දඬු කැබලි අපි ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදලා දක්වන්නේ. බලන්න එහෙමනම් මම මේක ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදලා තියෙනවා. කාටද දඩ දඬු කැබලි කියන්නේ? කාටද අඩ දඬු කැබලි කියන්නේ? කාටද ලා දඬු කැබලි කියන්නේ? දල කියලා කියන්නේ හොදින් පරිණත වෙලා තියෙනවා, ලිග්නී භවණයට ලක් වෙලා තියෙනවා, ඒ වගේම කළු හෝ දුඹුරු පාට වෙනවා. ඒ හොඳට පරිණත වෙලා තියෙනවා. අඩ දල දඬු කැබලි තියෙනවා, අඩක් පරිණතයි, අඩක් කාෂ්ඨීයයි, කොළ දුඹුරු පාටයි. ලා දඬු කැබලි තියෙනවා වර්ධනය වන කාෂ්ඨීය ශාකවල, කියන්නේ වර්ධනය වෙනවා තමයි කාෂ්ඨීය ශාකවල මොලොක් හරිය. මාංශලයි, ලිග්නී භවණය වෙලා නැහැ, අග්‍රස්ත කැබලි කොළ පාටයි. අඩංගු හෝමෝන ප්‍රමාණය අවමයි. අඩංගු හෝමෝන වර්ගයි අඩංගු හෝමෝන ප්‍රමාණයයි අවමයි දල දඬු කැබලි වල. අඩ දල දඬු කැබලි වල අඩංගු හෝමෝන වර්ග හා අඩංගු ප්‍රමාණය මධ්‍යස්ථයි. හැබැයි ලා දඬු කැබලි වල අඩංගු හෝමෝන වර්ග හා සාන්ද්‍රණයන් උපරිමයි. හැබැයි අනෙක් පැත්ත සංචිතාහාර වැඩිපුර තියෙනවා දලවල, අඩ දලවල මධ්‍යස්ථයි, ලාවල අවමයි. හටගත්තා විතරයි. එතකොට අපි එක් එක් ශාක වර්ගයක ගැළපෙන අතු කැබැල්ල මුලැදීමට තෝරගන්න ඕන. දැන් අපිට මේක මේ විදිහට ශාක අත්තක් අරගෙන ඕනනම් කොටස් කරලා දක්වන්න පුළුවන්. හිතන්න මේ තියෙන ශාක අතු කැබැල්ලක් කියලා. මෙන්න ළමයි අග්‍රස්තේ ඒවත් දැල්ල. ඉතින් මෙහෙම තියෙනවා පත්‍ර. මෙන්න මේ විදිහටයි තියෙන්නේ මෙයා. ළමයි මේකෙන් මුලම තියෙන කොටස ඊටාම ලිග්නී භවණය වෙලා තියෙනවා. තද කළු වර්ණයක් දක්වනවා. හෝමෝන අවමයි. සංචිතාහාර උපරිමයි. කවුද? දල දඬු කැබලි. ශාක අත්තක මධ්‍යස්ථයේ පිහිටලා තියෙනවා. ලිග්නී භවණය වූ ප්‍රමාණය මධ්‍යස්ථයි. සංචිතාහාර මධ්‍යස්ථයි. අඩංගු හෝමෝන ප්‍රමාණය මධ්‍යස්ථයි. දුඹුරු කොළ වර්ණයක් දක්වනවා. කවුද? අඩ දල දඬු කැබලි. ශාක අතුවක අග්‍රස්ථයේමයි පිහිටලා තියෙන්නේ. කොළ වර්ණයක් දක්වනවා. වයසින් අවමයි. ඒ නිසාම සංචිතාහාර අවමයි. හැබැයි අඩංගු හෝමෝන ප්‍රමාණය හා හෝමෝන සංඛ්‍යාව උපරිමයි. කොළ පැහැයෙන් යුක්තයි.
අග්‍රස්තයක් තියෙනවා. කවුද? ලාදඬ. නැත්තම් ලාදඬු කැබලි. ළමයි මෙතෙන්දී ශාක වර්ගයේ මොකක්ද? ඒ අනුව මුල් ඇද්දවීමට යොදාගන්නේ දලද, අඩ දලද, ලාද කියන එක තීරණය වෙනවා. ඒක තමයි මෙතන මේ දක්වලා තියෙන්නේ. කවුද බලන්නකෝ දල ගන්න කට්ටිය? වද, මඤ්ඤොක්කා, බෝගන්විලාවල දල ගන්නවා. රෝස, ක්‍රෝටන්, සපත්තු මල්, තේවල අඩ දල ගන්නවා. කපුරු, බතල, ගම්මිරිස්, කණේරු, වද, බුලත්වල ලා ගන්නවා. හොඳයි මේ තියෙන්නේ ඒ වගේම රූපයක් තමයි. මේ තියෙන්නේ දල දණ්ඩ. මැද හරියට අපි කියනවා අඩ දල දණ්ඩ. අග්‍රස්ථ අංකුරය සහිත කොටස ලා දණ්ඩ වෙනවා. මෙන්න තත්ත්වය ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙන්න මෙහෙම දේවල් අපි කරනවා. අදාළ අතු කෑල්ල මව් ශාකයෙන් වෙන් කරන්න කලින් දවසේ පුළුවන් තරම් මේකට ජලය සපයනවා. ඒකට හේතුව මේකයි. දැන් වැරදි ආකල්පයක් ගන්න එපා. අපි දළු කෑල්ලක් අරගෙන මේ තියෙන රෝපණ මාධ්‍යයක් නම් අපි කිසියම් දළු කෑල්ලක් අරගෙන මෙන්න රෝපණ මාධ්‍ය දාලා තියෙනවා. ඉතින් මතු පිටපස්, කොම්පෝස්ට්, කොහොබත්, වැලි මොන එකක් දාලා මේ තියෙන රෝපණ මාධ්‍ය ඔයා මේ රෝපණ මාධ්‍යයට හැකිතරම් ජලය යොදනවා. ජලය යොදලා මුල් ඇද්දවීමට බලාපොරොත්තු වන දණු කැබැල්ල මෙහි සිටවනවා. මෙන්න දණු කැබැල්ල සිටවනවා. දැන් මොකද වෙන්නේ? මේ දඩු කෑල්ල රෝපණ මාධ්‍යත් එක්ක ගැටෙනවා. දැන් ඔයා දැනගන්න මේ රෝපණ මාධ්‍යයේ කතරම් ජලය තිබුණත් මේ දඩු කැබැල්ලට රෝපණ මාධ්‍යයෙන් එක ජල මවුලයක්වත් උරා ගන්න බෑ. එක ජල පරමාණුවක් ජල අණුවක් උරා ගන්න බෑ. ඒකට හේතුව යම් රෝපණ මාධ්‍යයකින් ශාකයකට ජලය උරා ගන්න නම් මූල පද්ධතියක් අවශ්‍යයි. නැතුව මේ කඳේ පෘෂ්ඨය ගැටෙන පමණින් ජලය උරා ගන්න බෑ. ඒකට අවශ්‍යයි මූල පද්ධතිය. ඉතින් මූල පද්ධතියක් හදන්න යම් කාලයක් ගත වෙනවා. මූල පද්ධතියක් කියන්නේ මේ ශාක කැබැල්ලෙන් හටගන්න නව උපාංගයක්. එහෙම එකපාරට එක රැයකින් ශාකවලට නව උපාංග හදන්න බෑ. ඒ නිසා මේකට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වන තාක්කල් මූල පද්ධතියක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා අපි කොච්චර මේ රෝපණ මාධ්‍ය ජලයෙන් නැහැවුවා. ඒකට කොච්චර වතුර වැක්කිරුවා. ඒ වතුර කඳුලක්වත් මෙයාට ගන්න බෑ. මෙයා විශාල ජල හිඟයක් යටතේ විශාල ආතතියක් යටතේ ඉන්නේ. නමුත් වළක්වන්න බැරි දෙයක් තියෙනවා. මොකක්ද? පාලනය කරන්න බැරි විදිහට මේ දළු කැබැල්ල හා පත්‍ර වලින් වායු ගෝලයට ජලය වාෂ්ප වෙනවා. මොන ක්‍රියාව මගින්ද? උත්සේදනයේ මගින්. ඉතින් වළක්වන්න බැරි විදිහට මොකද වෙන්නේ? මේ ශාකයෙන් වායු ගෝලයට ජලය වාෂ්ප වෙලා මේ ශාකේ ලක් වෙනවා ජල හිඟයට. මෙන්න මේ මගින් මොකද වෙන්නේ? මෙතනින් මූල පද්ධතියක් ලියලන්න ඉස්සරලා මේ ශාකේ ලක් වෙනවා ජල හිඟයට හෙවත් විජලනයට. මේ ශාකයට ඇත්තටම සිද්ධ වෙන්නේ මූල පද්ධතිය හදාගන්න ඉස්සරලා මෙයා විජලනයට ලක් වෙලා මිය යනවා. නැත්තම් ඕනම ජීවියෙක් තම වර්ගයා බෝ කරන්න කැමති නම් මේ අතු කෑල්ල කැමති නැද්ද තමන්ගේ දොයිත්‍රු ශාක නිපදවන්න? කැමති. නමුත් ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වෙන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? මූල පද්ධතිය හදාගන්න ඉස්සෙල්ලා පාලනය කරන්න බැරි විදිහට මේ ශාකයේ වායෝ කොටස් වලින් වාෂ්පීකරණ ජලහානිය සිද්ධ වෙලා මෙයා විජලනය මගින් වියලී මිය යනවා. ඉතින් මෙයා විජලනයට ලක් වෙන එක වියලී මිය යන එක ටිකක් හරි කල් දාන්න පුළුවන් උපක්‍රමය මොකක්ද? මේ අතු කැබැල්ල මව් ශාකයෙන් වෙන් කරන්න කලින් දවසේ මව් ශාකයට පුළුවන් තරම් හොඳින් ජලය සපයන්න. මව් ශාකයට පුළුවන් තරම් හොඳින් ජලය සපයන්න. එතකොට මොකද වෙන්නේ? මේ ජලය සැලකිය යුතු ප්‍රමාණයක් මේ දණු කැබැල්ලේ ගබඩාවේ.
දණු කැබල්ලේ ජලයේ ගබඩා වුණාම විජලනයට ලක් වෙන්නේ නැතුව එයාට තව වැඩි කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. මොනවා වෙනකන්ද? මූල පද්ධතියක් හදාගන්නක. ඒ නිසා දැනගන්න ඔයා නිකන් මේ කෘෂිකර්මය අමතක කරන්නකෝ. සාමාන්‍ය විවහාරයේදී හරි ඔයා දඩු කෑල්ලක් කපලා මුල්ලක් දාන්න යනවනම් දඩු කෑල්ල කපන්න හිටනම් රෝසත්ත කපන්න හිටනම් වදාත්ත කපන්න හිටනම් අද මෞෂාකයට හොඳට වතුර දාන්න. එතකොට මේ දාන වතුර මෙයාගේ ගබඩා වෙලා අපි වෙන් කරගන්න අතු කැබැල්ල වැඩිපුර ජලයේ ගබඩා වෙලා ඒ මගින් අපට මූල පද්ධතියක් ඇති වෙන තාක්කල් වැඩි කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. ඔන්න ඕක මතක තියාගන්න. ඒකයි මේ කියලා කියන්නේ අතු කැබැල්ල මෞෂාකයෙන් වෙන් කිරීමට පෙර දිනේ මෞෂාකයට හොඳින් ජලය සපයයි. ශාක් කොටස කපාගත් ලෙසටම ජල බඳුනක දානවා. මෙන්න මේකට හේතුව මේකයි අපි දැන් කිසියම් දණු කැබැල්ලක් මුල්ලක් දවන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක මෞෂාකයෙන් වෙන් කරනවා. ඒ වෙන් කරපු හැටියෙම වෙන් කරපු විදිහටම ඒ වෙලාවෙම ටක් ගාලා ඒක වතුර භාජනයකට දානවා. එහෙම නැත්තම් වෙන්නේ මේකයි මේක නිකන් වායුගෝලයේ තිබ්බොත් එහෙම මෙන්න තියෙනවා ළඟ දණු කෑල්ල. මේකේ මෙහෙන් වායුගෝලයට ජලය වාෂ්ප වෙනවා. උත්සේදනයේ මගින්. එතකොට ශෛල මුල තිබිච්ච ජලය වායුගෝලයට යනවත් එක්ක මේ හිස්තැනක් ඇති වෙනවා. ඔය හිස්තැන පියවන්න මොකද වෙන්නේ? වායුගෝලයෙන් වාතය උරා ගන්නවා. වායුගෝලයෙන් වාතය උරාගත්ත හැටි මොකද වෙන්නේ? මේකේ ශෛලම තුල වායු බුබුලු හට ගන්නවා. ශෛලම තුල වායු බුබුලු හටගත්තොත් මෙයාගේ ජල ගමනට බාධා වෙනවා. මෙන්න මේක වළක්වන්න මොකද අපි කරන්නේ? අදාළ අතු කැබැල්ල මෞෂාකයෙන් වෙන් කරගත්ත හැටිම ඒ විදිහටම ඒ ලෙසටම ඒක ටක් ගාලා ජල භාජනයකට දානවා. මේක සිටුවීමට අපි රෝපණ මාධ්‍යයෙන් ගන්නවා ද්‍රව්‍ය. මේ තියෙන ඒ වාගේ රෝපණ මාධ්‍යයකට උදාහරණයක් හලාගත් මතු පිටපස් කොටස් දෙකක් තියෙනවා. ටිකක් වැඩිපුර තියෙනවා. හලාගත් වැලි කොටස් දෙකක් තියෙනවා. හලාගත් මෙතන ඇත්තටම හලාගෙන තියෙනවා නිකන් ගන්න එපා. හලාගත් කාබනික පොහොර කොටස් දෙකක් තියෙනවා. කොහොබත් හෝ දි รา ගිය කොළ පොහොර කොටසක් තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ එක එක ද්‍රව්‍ය යොදාගන්නේ කියලා. ඇයි අපි හලාගත් මතු පිටපස් මේ රෝපණ මාධ්‍යයට යොදාගන්නේ? ළමයි එක හේතුවක් තමයි ශාකයක මූල වර්ධනය වෙන්නේ ස්වභාවිකව පසේ. මුල් අදින්න බලාපොරොත්තු වන ශාක කැබැල්ලට මේ පස කියන පරිසරය ලබා දෙන්න අවශ්‍ය වෙනවා. මොකද පසක් ගත්තාම මේකට ආවේනික පාංශු වාතය, පාංශු ජලය, පාංශු ජීවීන්, පාංශු කාබනික ද්‍රව්‍ය, පාංශු වයනය, පාංශු ව්‍යුහය ලක්ෂණ තියෙනවා. ඒ ෆීලිං එක, ඒ తত্ত্বය අපි මුල් අදින්න බලාපොරොත්තු වන ශාක කොටසට ලබා දෙන්න ඕනේ. අනේකට අපි ගන්නවා පසක්. පස මගින් මේ සම්පූර්ණ පස කියන ෆීලිං එක දෙනවා ශාකයට. දෙවනුව ගන්නවා හලාගත් වැලි. හලාගත් වැලි මගින් එකක් තමයි වැඩිපුර ජලයේ වැස යාමේ හැකියාව හේවත් ජල වහනය දියුණු කරනවා. දෙවෙනි එක තමයි මේ වැලිපසේ තියෙන මහා අවකාශවල වාතය රඳවා ගන්නවා. එතකොට මුල් වලට හේවත් මේ පෘෂ්ඨයට හොඳ වාතාශ්‍රයක් ලැබෙනවා. ඊළඟට කාබනික පොහොර යොදා ගන්නවා. කාබනික පොහොර මගින් අපි මුල් ඇදීමට බලාපොරොත්තු වන ශාක කොටසට පෝෂක ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකට අපි රසායනික පොහොර එච්චර ගාව ගන්නෙ නැහැ. මීට අමතරව යම් දුරකට මේකටත් අර මුල් ඇදීමට යෝග්‍ය පරිසරය ලබා දෙනවා. අර පස කියන පරිසරය වගේම ඔබ දන්නවා කාබනික ද්‍රව්‍ය බහුල පස්වල වගා කරපු ශාක මුල් හොදට වැඩිනවා. ඒකට හේතුව යෝග්‍ය තත්ත්ව මුල් වල තියෙනවා. ඊළඟට කොහොබත් එහෙම නැත්නම් දි รา ගිය කොළ පොහොර දාන්නේ මේවා අතර පවතින අධික අවකාශ. මේ අවකාශ මගින් හොඳ වාතාශ්‍රයක් පවත්වා ගන්නවා. අන්න ඒ වාතාශ්‍ර තත්ත්වය ලබා දෙන්න මේකට අපි කොහොබත් හෝ දි รา ගිය කොළ පොහොර එකතු කරනවා. මෙන්න මෙහිමයි අපි රෝපණ මාධ්‍ය arrange කරගන්නේ. ඊළඟට දැනගන්න ආවට ගියාට ශාක කොටසක් මුල් අදින්නේ නැහැ. කිසියම් ශාක කොටසක් රෝපණ මාධ්‍යයක මුල් අදින්න ගියාම ඒකට බලපාන තත්ත්ව හේවත් සාධක තියෙනවා. මේ සාධක හරියට ලබා දුන්නොත් විතරයි ශාක කොටස
මුල් ඇදීමක් සිද්ධ වෙන්නේ. ළමයි දැන් මෙන්න මෙහිදී කිසියම් ශාක කොටසක් මුල් ඇද්දවීම කෙරේ බලපාන සාධක ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා අභ්‍යන්තර සාධක, අනෙකට කියනවා බාහිර සාධක. දැනගන්න මෙහිදී අභ්‍යන්තර සාධක කියලා කියන්නේ මුල් ඇද්දවීමට බලාපොරොත්තු වන ශාක කොටස ඇතුළත පවතින තත්ත්වය. ඒ තත්ත්වයන් හරියට තියෙන්න ඕන. බාහිර සාධක කියලා කියන්නේ ඒ මුල් ඇද්දවීමට යොදා ගන්නා ශාක කොටසට ලබා දෙන පරිසර තත්ත්වය. ඒ තත්ත්වත් හරියට තියෙන්න ඕන. අපි ඉස්සෙල්ලාම ගත්තොත් ශාක කොටස් මුල් ඇද්දීමට බලපාන අභ්‍යන්තර සාධක. මේවට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා internal factors කියලා. අභ්‍යන්තර සාධක වලට සමහරු ඉංග්‍රීසියෙන් කියනවා internal factors කියලා. මේවා මුල් ඇදීමට යොදා ගන්නා ශාක කොටස ඇතුළත තියෙනවා. එකක් තමයි අතු කැබැල්ලේ වයස, ඒ වගේම පරිණත බව. අපි කලිනුත් දැක්කා කිසියම් අතු කෑල්ලක් වයස්ගත වෙන්න එයාගේ තියෙන අජීවී සෛල සංඛ්‍යාව වැඩි වෙනවා. ප්‍රතිඵලය වෙන්නේ ගුණණය වෙන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද අජීවී සෛල වලට ගුණණය වෙන්න බෑ. ඒ නිසා යම් ශාක කැබැල්ලක්, අතු කැබැල්ලක් වයස්ගත වෙනවත් එක්කම එයාගේ මුල් හැදීමේ හැකියාව අඩු වෙනවා. අනික් පැත්තෙන් ලපටි දණු කැබලි වඩා පහසුවෙන් මුල් අදිනවා. ළමයි ඒ කොහොම වුණත් අපි කලින් කිව්වා මේ දණු කැබලි වල පරිණත බව මත දල දණ්ඩ, අඩ දල දණ්ඩ, ලා දණ්ඩ වශයෙන් පවතිනවා කියලා. ඒකෙන් අදාළ ශාක කොටසට ගැළපෙන පරිණතභාවයේ සහිත අතු කැබැල්ලක් තමයි අපි තෝරගත යුත්තේ. අපි කිව්වා දැන් උදාහරණයක් තේ වගේ ශාක වලට අපි යොදාගන්නේ අඩ දල දණ්ඩ. එතකොට අපි ඒක දල දණ්ඩ කරලත් බෑ, ලා දණ්ඩ කරලත් බෑ. ඒක අනිවාර්යයෙන්ම අඩ දල දණ්ඩ විය යුතුයි. ඊළඟට මේක තමයි මේ කියලා තියෙන්නේ. ඊළඟට දෙවන සාධකය තමයි මේ දණු කැබැල්ලේ පවතින පෝෂක හා හෝමෝන. මේ අර්ථයේ වැදගත් වෙන කරුණක් තමයි මේ දණු කැබැල්ලේ පවතින CN අනුපාතය. ළමයි දණු කැබැල්ලක පවතින CN අනුපාතය කියලා කියන්නේ මේ දණු කැබැල්ලේ පවතින කාබන් ප්‍රමාණය මුල් ඇද්දවීමට බලාපොරොත්තු වන දණු කැබැල්ලේ පවතින කාබන් ප්‍රමාණය බෙදෙනවා එහි පවතින නයිට්‍රජන් ප්‍රමාණය. මේදී ලැබෙන අගයට අපි කියනවා මේ දණු කැබැල්ලේ CN අනුපාතය කියලා. දැනගන්න මුල් ඇද්දවීමට බලාපොරොත්තු වන කිසියම් ශාක කොටසක මුල් ඇද්දවීමට බලාපොරොත්තු වන කිසියම් ශාක කොටසක CN අනුපාතය වැඩි වූ තරමටම CN අනුපාතය වැඩි නම් මුල් ඇදීම පහසුයි. නැත්නම් මුල් ඇදීමත් වැඩි. අනික් අතට කිසියම් දණු කැබැල්ලක හෝ ශාක කොටසක CN අනුපාතය අඩු නම් මුල් අදින එක අඩු වෙනවා. දැන් මේක ප්‍රායෝගිකව යොදා ගන්න අවස්ථාවක් තමයි මම මතක් කරන්නට යන්නේ. ළමයි ඔබ දැකලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක්. අපි සමහර වෙලාවට ශාකයක ඵල දරන්නේ නැත්තම්, මල් පිපෙන්නේ නැත්තම්, පුෂ්පීකරණයක් නැත්නම් මොකක්ද කරන්නේ? මේ ශාකයේ අත්තක් තියෙනවා. මේකේ ඵල හටගන්නෙත් නැහැ, මල් පිපෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? මේ එහෙම වෙන්නේ නැතුව මෙයා දිගටම වර්ධනය වෙන්න යනවා. ඒ කියන්නේ ශාකයේ දිගටම වර්ධක අවස්ථාවේ ඉන්නවා. මල් පිපෙනවා කියලා කියන්නේ ගෙඩි හැදෙනවා කියන්නේ වර්ධක අවධියෙන් ප්‍රජනක අවධියට එළඹෙන එකයි. ශාකයක් තම වර්ධක අවධියෙන් ප්‍රජනක අවධියට එළඹෙන්න නම් ඒ ශාකයේ වායව කොටස් වල CN අනුපාතය වැඩි වෙන්න ඕන. CN අනුපාතය වැඩි වෙනවා කියන්නේ මොකක්ද? කාබන් වැඩි වෙන්න ඕන. නයිට්‍රජන්
අඩු වෙන්න ඕන. ශාකය තුළ මේ කාබන් වැඩි කරගන්නේ කොහොමද? නිපදවන කාබෝහයිඩ්‍රේට් මගින්. එහෙනම් සීන අනුපාතය වැඩි කරගන්න නම් නිපදවන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි කරගන්න ඕන. ඒ සඳහා මෙයා මොකද කරන්නේ? තමා ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන කාබෝහයිඩ්‍රේට් ශාකයේ පල්ලෙහාට ගමන් කරන එක වළක්වන්න ඕන. ඒ සඳහා මොකද්ද අපි කරන්නේ? මේ ශාකයේ ෆ්ලෝ එකම බාධා කරනවා. මේ ශාකයේ තියෙන ෆ්ලෝ එකම බාධා කරනවා. ඒකට හේතුව තමයි ශාකවල අතු දිගේ කාබෝහයිඩ්‍රේට් නිපදවනවා ප්‍රභා සංශ්ලේෂණය මගින් ශාකයේ ඉහළ කොටස් වල. ඒක පහළ සංචිත ස්ථාන දක්වා ගමන් කරන්නේ ශාක අතු දිගේ ෆ්ලෝ එකම ඔස්සේ. අපි මෙතෙන්දි කරන්නේ මොකක්ද? මේ ෆ්ලෝ එකම බාධා කරනවා. කොහොමද ෆ්ලෝ එකම බාධා කරන්නේ? අපට පුළුවන් කන්තු කැපීමක් කරන්න. එහෙම නැත්නම් මෙතන කම්බියකින් බඳින්න. එහෙම නැත්නම් පොතු වලල්ලක් ඉවත් කරන්න. එතකොට මොකද වෙන්නේ? ෆ්ලෝ එකම බාධා වෙනවා. ෆ්ලෝ එකම බාධා වීමේ ප්‍රතිඵලය තමයි මේ අතු කැබලි වල නිපදවන කාබෝහයිඩ්‍රේට් පහළට ගමන් කරන එක නතර වෙලා ඉහළ රැඳෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? ශාකයේ ඉහළ හෙවත් වායව කොටස් වල සීන අනුපාතය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා තම වර්ධක අවධියෙන් ප්‍රජනක අවධියට එළඹිලා ඵල හට ගන්නවා, බීජ හට ගන්නවා, පුෂ්ප පිපෙනවා. දැනගන්න ශාකයක් වර්ධක අවධියේ ඉඳලා ප්‍රජනක අවධියට ආපුවාම කරන එකම දේ ඵල හට ගන්න එක, බීජ හට ගන්න එක, පුෂ්ප හට ගන්න එක නෙමෙයි, මුල් අදින එකක් වෙනවා. අපිට මෙතන අවශ්‍ය වෙලා තියෙන්නේ ශාකයේ ඵල හෝ පුෂ්ප හෝ බීජ හට ගන්න නෙවෙයි, ශාකයේ මුල් අද්දවන්න. මේ විදිහට අපිට පුළුවන් නම් අර මම කතා කරමින් හිටිය විදිහට මේ ශාකයේ සීන අනුපාතය වැඩි කරගන්න අපිට පුළුවන් ශාකයේ මුල් අද්දව ගන්න. ඒකට අදාළ සිද්ධාන්තය තමයි මම මේ ඔබට මතක් කළේ. එතකොට සීන අනුපාතය වැඩි නම් ශාක මොකද වෙන්නේ? තමන්ගේ වර්ධක වර්ධන අවධියේ ඉඳලා ප්‍රජනක වර්ධන අවධියට එළඹෙනවා. ඒ සමග මුල් ඇදීම උත්තේජනය වෙනවා. මීට අමතරව අත්‍යවශ්‍ය ශාක හෝමෝනයක් වන ඔක්සින් හෝමෝනය යටතේ මේ ක්‍රියාව කාර්යක්ෂම වෙනවා. අපි කතා කරන්නේ ශාක කොටස් මුල් ඇදවීම කෙරේ බලපාන අභ්‍යන්තරේවත් ශාක කොටසේ තියෙන තත්ත්ව ගැන. අපි කතා කළා එක සාධකයක් දණු කැබැල්ලේ වයස, දෙවෙනි සාධකය දණු කැබැල්ලේ තියෙන සීන අනුපාතය හා පෝෂක ප්‍රමාණය. තුන්වෙනි සාධකය තමයි පත්‍ර හා අංකුර ප්‍රමාණය. නැත්තම් පත්‍ර හා අංකුරවල බලපෑම. දැනගන්න මේ ශාක පත්‍රය තුල අපි ශාක කොටස් තුල බලාපොරොත්තු වෙනවා අපි විශාල පත්‍ර සංඛ්‍යාවක් නෙමෙයි, පත්‍ර දෙකක් තුනක්. අග්‍රස්තේ ඒ වගේම පත්‍ර එකක් දෙකක් බලාපොරොත්තු වෙනවා. මේකට එක හේතුවක් තමයි පත්‍ර පැවතීම මගින් වෙන්නේ මුල් ඇදීම උත්තේජනය කරන හෝමෝනයක් වන ඔක්සින් සංශ්ලේෂණය වේගවත් වෙනවා. ශාකයේ වායව කොටස් වල ඔක්සින් නිපදවීම සක්‍රිය වෙනවා. ඒක වැඩක්. අනික තමයි මේ පවතින පත්‍ර මගින් යම් දුරකට හෝ ප්‍රභා සංශ්ලේෂණය කරලා ශාකයට කාබෝහයිඩ්‍රේට් ලබා දෙනවා. මෙලෙස ශාකයේ වායව කොටස් වල පත්‍ර පැවතීමෙන් ඔක්සින් සංශ්ලේෂණය වෙනවා. විශේෂයෙන්ම මේක සිදු වෙන්නේ අපි අර කිව්ව ලාදණ්ඩ හෙවත් අග්‍රස්තේ. අපි කිව්වේ ඒකයි අග්‍රස්තේ හෝමෝන සාන්ද්‍රණය වැඩි කියලා. ඒකට හේතුව විශේෂයෙන්ම ඔබ දන්නවා. දැනගන්න දන්නේ නැත්නම් ශාකවල ඔක්සින සංශ්ලේෂණය වෙන්නේ අග්‍රස්තේ බව. ඒ නිසා ඔක්සින් සංශ්ලේෂණය වෙන්න පත්‍ර හෝ අග්‍රස්තේ වැදගත් වෙනවා. ඒ වගේම මේ අග්‍රස්තේ හෝ පත්‍ර පැවතීම තුලින් යා ප්‍රභා සංශ්ලේෂණය කරලා කාබෝහයිඩ්‍රේට් නිපදවනවා. මේ නිපදවන කාබෝහයිඩ්‍රේට් ශාකයේ මූල පද්ධතිය ඇතිකරන්න නැත්නම් අංකුර ජනනය වෙන්න ආධාර වෙනවා. දැන් අපි කතා කළා ශාක කොටස් මුල් ඇදීම කෙරේ බලපාන අභ්‍යන්තර සාධක තුනක්. පළවෙනි එක තමයි මුල් ඇදීමට යොදා ගන්නා ශාක කොටසේ වයස්ගත බව, එහෙම නැත්නම් ඒකේ පවතින පරිණත බව. දෙවෙනි සාධකය තමයි ඒකේ පවතින පෝෂක ප්‍රමාණය හා ඒකේ තියෙන සීන අනුපාතය. තුන්වෙනි එක තමයි
පත්‍ර හා අංකුර පැවතීම. ඊළඟ සාධකයේ දැනගන්න දණු කැබැල්ල අපි නිසි පරිදි පිළියෙල කරන්න ඕනේ. අපි බොහෝ විට මේ දණු කැබැල්ලේ යොදන්නේ අංශක 45ක් ආනත කැපුම් වෙනවා. එතකොට මේ කැපුම් යෙදීමේදී අපි එක්තරා ක්‍රියාවක් කරනවා. හිතන්නකො මේ තියෙන්නේ දණු කැබැල්ල කියලා. මේ දණු කැබැල්ලේ අපි යොදන්නේ මේ වගේ ආනත කැපුම්. මේ තියෙන්නේ මුල් අදින්න බලාපොරොත්තු වෙන දණු කැබැල්ල නම් මෙන්න මේ අංකුරේ නම් මෙතනින් හටගන්නා මේ අංකුරේ නම් මුල් අද්දවන්නේ අපි කරන්නේ මේ අංකුරයට විරුද්ධ පැත්තට උඩ කැපුම දානවා. පහළ කැපුම ඕනෑම පැත්තකට දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ආනත කරලා දානවා පහළ කැපුම. සමහර වෙලාවට සමහරු යෝජනා කරනවා මේ ඉහළ කැපුම ආනත කරන්න අවශ්‍ය නැහැ මෙහෙම දාපුවාම ප්‍රමාණවත් කියලා. මෙතන තියෙන අංකුරය මෙතන පත්‍රය. ඔහොම ආවත් කමක් නැහැ. හැබැයි පහළ එක නම් කොයි පැත්තට හරි කමක් නැහැ. ආනත කරන්න කියලා කියනවා. මේකත් නිවැරදි මේක වඩා නිවැරදි කියන එකයි මගේ යෝජනාව. මෙහෙම සකස් කරලා අපි මේ විදිහට අංශක 45 කැපුම් දෙකක්ම දාන්න හේතුව මේකයි. දැන් අපි මේ දණු කැබැල්ල මේ විදිහට සකස් කරලා මේක රෝපණ මාධ්‍යයේ සිටවනවා. රෝපණ මාධ්‍යයේ සිටවපුවාම මේ රෝපණ මාධ්‍යයේ පවතින තත්ත්ව මේ දණු කැබැල්ලේ කැපුම් පෘෂ්ඨයේ ස්පර්ශ වෙනවා. මේ මගින් ලැබෙන උත්තේජය මගින් තමයි දණු කැබැල්ල මුල් අදින්නේ. මේ මගින් ලැබෙන උත්තේජය මගින් තමයි දණු කැබැල්ල මුල් අදින්නේ. මේ උත්තේජය ලැබෙන්න නම් දණු කැබැල්ල ඉතා හොඳින් රෝපණ මාධ්‍ය සමග ස්පර්ශ විය යුතුය. මෙදී අපි කරලා තියෙන්නේ මේ දණු කැබැල්ල හා රෝපණ මාධ්‍ය එකිනෙක ස්පර්ශ වන පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරලා තියෙනවා. පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරපුවාම රෝපණ මාධ්‍යයේ පවතින තත්ත්ව වඩා හොඳින් දණු කැබැල්ලට ලැබිලා වඩා කාර්යක්ෂමව මුල් අදිනවා. අනේ ඒකටයි මේ දණු කැබැල්ලේ පහළ කැපුම ආනතව යොදලා තියෙන්නේ. ඒකේ තර්කයක් නැහැ. රෝපණ මාධ්‍ය සමග වැඩි පෘෂ්ඨීය වර්ගඵලයකින් ගැටිලා රෝපණ මාධ්‍යයේ පවතින තත්ත්ව වඩා හොඳින් දණු කැබැල්ලට ලැබෙන්න තමයි පහළ කැපුම් මේ විදිහට. දැන් මෙතනත් රෝපණ මාධ්‍යයක් තිබ්බනම් ඔක නෙවෙයි. පහළ කැපුම් මේ ආකාරයට අංශක 45ක් ආනතව දාලා තියෙනවා. දැන් කෙනෙක් අහයි ඇයි ඉහළ කැපුම මෙහෙම බෑවුම් කළේ කියලා. දැන් අපි මේ දණු කැබැල්ල සිටුවට පස්සේ රෝපණ මාධ්‍යයේ දිනපතා මේකට වතුර දානවා. වතුර දාන්නේ උඩින්. උඩින් වතුර දාපුවම වෙන්නේ මොකක්ද? දණු කැබැල්ල මෙහිම ආනත කරලා තිබ්බොත් මේ වැඩිපුර දාන වතුර අපි වැඩිපුර දාන වතුර මෙන්න මේ ආනතිය ඔස්සේ මෙතනින් බැහැලා යනවා. මෙහිට වතුර ඕනේ රෝපණ මාධ්‍යෙට දැම්මට උඩින් දාපුවම මෙතනට වැටෙන්නේ. හැබැයි මේ විදිහට තිබුණොත් එහෙම මේ ජලය යම් කාලයක් මෙතන රැඳිලා මේ පැත්තට වැක්කිරෙන්න පුළුවන්. මේ පැත්තට වැක්කිරුණොත් කාටද ලැබෙන්නේ මේක? ලැබෙන්නේ වර්ධනය වෙන්න බලාපොරොත්තු වන කක්ෂීය අංකුරයට. මෙයා තමයි ලියලයි කියලා හිතාගෙන ඉන්නේ. ඒතර මේ වර්ධනයේ බලාපොරොත්තු නැත්නම් වර්ධනය අපේක්ෂා කරන මේ කක්ෂීය අංකුරයට මේ විදිහට වතුර වැටුණොත් මොකද වෙන්නේ? එතන කුණු වීමේ ප්‍රවණතාවක් තියෙනවා. මෙන්න මේ අංකුරයේ කුණු වෙන එක වළක්ව ගන්න තමයි අපි මේ විදිහට වඩා මේ විදිහට යෝග්‍යයි කියන්නේ. මේ විදිහට දැම්මත් විශාල ගැටලුවක් නෑ. නමුත් වඩා යෝග්‍ය මේක. හැබැයි මොනම හේතුවක් හින්දාවත් මෙහෙම උඩ කැපුම දාන්න බෑ. කොහොමද? උඩ කැපුම මෙන්න මේ විදිහට නම් දාන්න එපා. මෙහෙම දාන්න එපා. උඩ කැපුම ඒ විදිහට අංකුරයේ දෙසට ආනත කළොත් නම් අනිවාර්යයෙන්ම දාන වතුර ඔක්කොම ගලාගෙන ඇවිල්ලා මෙතන එකතු වෙලා කුණු වෙන්න බලනවා. ඒ නිසා මේක උඩට පැතලි කැපුමක් දැම්මත් ලොකු ගැටලුවක් නැහැ. නමුත් වඩා යෝග්‍ය වෙන්නේ අනිවාර්ය වෙන්නේ නම් පහළ කැපුම අංශක 45ක් ආනතව දාන්නම ඕනේ. ඊළඟට මේ ඉහළ කැපුම් පෘෂ්ඨයේ තව දෙයක් අපි කරනවා. මෙතනින් ජලය වාෂ්ප වෙන්න පුළුවන් ඉහළ කැපුම් පෘෂ්ඨයේ. ඒක වළක්වන්න මේ ඉහළ කැපුම් පෘෂ්ඨයට කරන දේවල් අපි කියලා තියෙනවා මෙතන. අංශක 45ක් ආනතව දානවා. ඊළඟට මේ ඉහළ කැපුම් පෘෂ්ඨයේ මෙන්න මේ පෘෂ්ඨය අපි ආලේප කරනවා
මේකෙන් දැන් දිලීර මේ කැපුමක් නේ තියෙන්නේ. මෙතනින් දිලීර ඇතුල් වෙන්න පුළුවන්. ඊළඟට වාෂ්පීකරණය මගින් ජලය හානි වෙන්න පුළුවන්. මෙන්න මේ අවදානම් දෙකම වළක්වන්න අපි මේ ඉහළ කැපුම් පෘෂ්ඨයේ ද්‍රව්‍ය ආලේප කරනවා. මොනවද ආලේප කරන්නේ? රබර් තීන්ත ඔය රබර් පේන්ට් කියලා බාත්රූම් වල එහෙම ගන්න. රබර් තීන්ත ආලේප කරනවා. මේ සඳහා වෙළඳ පොලේ ගන්න තියෙනවා එක්තරා රසායනික ද්‍රව්‍යයක්. එයාට කියනවා කණ්ඩාසම් කියලා. එහෙම නැත්නම් අඟුරු කුඩු ආලේප කරනවා. දැනගන්න අඟුරු කුඩු කියන්නේ හොඳ දිලීර නාශකයක් බව. ඉතින් ඔන්න එහෙනම් අභ්‍යන්තර සාධක යටතේ යෝග්‍ය දණු කැබැල්ල පිළියෙල කරන එක අපට වැදගත් වෙනවා. මෙතෙක් කතා කළේ ශාක් කොටස් මුල් ඇද්දවීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධක. ඊළඟට කතා කරත හැකි ශාක් කොටස් මුල් ඇද්දවීම කෙරෙහි බලපාන බාහිර සාධක. මේ බාහිර සාධක වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි external factors කියලා. මොනවද බාහිර සාධක කියන්නේ? අදාළ ශාක කොටසට බාහිර පරිසරයෙන් ලැබිය යුතු තත්ත්වයන් වෙනවා. මොකටද? මුල් ඇද්දවීම සඳහා. එකක් තමයි ආලෝකය. මේ යටතේ ආලෝක තීව්‍රතාව බලපානවා. ඒ වගේම කියන ආලෝක තීව්‍රතාව කියන්නේ අවුවේ තියෙන සැරගතිය බලපානවා. මීට අමතරව ආලෝක ගුණාත්මය බලපාලා තියෙනවා. බලන්න ළමයි ගුණාත්මය යටතේ තැඹිලි රතු නිල් කියන වර්ණයන් යටතේ වඩාත් හොඳින් මුල් ඇදීම උත්තේජනය වෙනවා. මීට අමතරව බලපානවා බාහිර පරිසර උෂ්ණත්වය. ශාක් කොටස් හොඳින් මුල් අදින්න දිවා කාලේ දවසේ උදේ වරුවේ නැත්නම් දවස් පෙරවරුවේ උෂ්ණත්වය ශ්‍රේණිංශක 31ක් 21ක් 31ක් වෙනවා නම් රාත්‍රී කාලේ 15ක් 16ක් වෙනවා නම් හොඳයි කියලායි කියන්නේ. බාහිර සාධක දෙකක් හම්බ වුණා. එකක් ආලෝකය අනික පරිසර උෂ්ණත්වය. ළමයි ඊළඟ බාහිර සාධකය තමයි ජලයේ හෙවත් තෙතමනය. මුලදී සඳහා ප්‍රමාණවත් තෙතමනයක් අවශ්‍ය වෙනවා. අපි මේ තෙතමනය ලබා දෙන්නේ රූපණ මාධ්‍යයට ජල සම්පාදනය කිරීම තුලින්. මේ සඳහා තමයි අපි රූපණ මාධ්‍යයට ජල සම්පාදනය කරන්නේ. ඊළඟට වැදගත් වෙනවා යොදා ගන්නා රෝපණ මාධ්‍ය. මේ යොදා ගන්නා රෝපණ මාධ්‍ය තුල මුලැදීමට යෝග්‍ය තත්ත්ව තියෙන්න ඕන. එකක් තමයි උසස් වාතාශ්‍රය, අනික තමයි උසස් ජල වහනය තියෙන්න ඕන. ඒ වගේම රෝග පලිබෝධ හානි වලින් තොර වෙන්න ඕන. ප්‍රමාණවත් ලෙස ජලය රඳවා ගන්න පුළුවන් වෙන්න ඕන. ගොඩක් ජලය රඳවා ගත්තොත් නිර්වායු තත්ත්වය ඇති වෙනවා. ඊළඟට ප්‍රමාණවත් විදිහට පෝෂක රඳවා ගන්න පුළුවන් වෙන්න ඕන. වැඩිපුර පෝෂක රඳවා ගන්නත් හොඳ නැහැ. ඇයි වැඩිපුර පෝෂක රඳවා ගන්න හොඳ නැත්තේ? අපි ගත්තොත් කිසියම් රෝපණ මාධ්‍යයක් තියෙනවා මේ විදිහට. මේක ඊටාම සරු රෝපණ මාධ්‍යයක්. තව රෝපණ මාධ්‍යයක් තියෙනවා ගොඩාක්ම සරු නැහැ පෝෂක වලින් මධ්‍යස්ථ සරු රෝපණ මාධ්‍යයක්. තව එකක් තියෙනවා එච්චරම සරු නැහැ මේක මධ්‍යස්ථ සරු රෝපණ මාධ්‍යයක්. දැන් අපි මේ සරු රෝපණ මාධ්‍යයේ ශාක දණු කැබැල්ලක් සිටෙව්වා. ඒ ප්‍රමාණයෙම ඒ විදිහම සමජාතීය දණු කැලලක් මධ්‍යස්ථ සරු රෝපණ මාධ්‍යයේ හිටෙව්වා කියලා හිතන්න. ඒ ප්‍රමාණයෙම එකක්. දැන් යම් කාලයක් ගත වෙලා මේ දෙකේ මූල පද්ධති හටගන්නයි කල්පනාව. කාලය ගත වෙලා මේ දෙකේ මූල පද්ධති හටගන්නයි කල්පනාව. මගේ ප්‍රශ්නේ වඩා ශක්තිමත් හා වඩා පැතිරුණු මූල පද්ධතියක් ලැබෙන්නේ මේ A වලද B වලද
EA. උත්තරේ තමයි වඩා ශක්තිමත් හා පැතිරුණු මූල පද්ධතියක් ලැබෙන්නේ. මෙන්න මේ විදිහට. මෙයාගේ වඩා පැතිරුණු මූල පද්ධතියක් ලැබෙයි. මෙයාගේ එහෙම නැති වෙයි. ඇයි මෙයාගේ එහෙම නොලැබෙන්නේ? මෙයා ගොඩක් සරුයිනේ. මේ රෝපණ මාධ්‍ය ගොඩක් සරුණා. පෝෂක හොයාගෙන මුල් වලට වැඩෙන්න දෙයක් නැහැ. ඇයි? ඒ අසලම ඕනතරම් පෝෂක තියෙනවා. ඉතින් පෝෂක අසලම තියෙනවා නම් මොකටද අධිකව වර්ධනය වෙන මූල පද්ධතිය? නමුත් මෙයා මධ්‍යස්ථ සරුයි. ඒ නිසා මෙයා අසල ඔය කීන තරම් පෝෂක නැහැ. ඉහඳ සිද්ධ වෙනවා පෝෂක හොයාගෙන මූල පද්ධතියට ඈතට වර්ධනය වෙන්න. අනේ නිසා අපි කියනවා ප්‍රමාණවත් ලෙස පෝෂක රඳවා ගැනීමේ හැකියාවක් තිබුණාම ඇති. මේක මට කියන්න පුළුවන් තව විදිහක් තමයි අපිට කියන්න පුළුවන් මේක තව විදිහකට මධ්‍යස්ථ සරු. රෝපණ මාධ්‍යයක් වීම ප්‍රමාණවත්. අධිකව සරු වෙන්න හොඳ නැහැ. මූල වර්ධනය අඩාල වෙනවා. මධ්‍යස්ථ සරු රෝපණ මාධ්‍යයක් වීම ප්‍රමාණවත් වෙනවා. අපි මේ කතා කළේ මේ කඳ කැබලි මුල් ඇද්දවීම ගැනයි. අපිට දෙවනුව කරන්න පුළුවන් දෙයක් තමයි පත්‍ර කැබලි. ඒ කියන්නේ ශාක පත්‍ර වලින් ද්විත්‍රු ශාක නිපදවන්න පුළුවන්. ඒකට අපි කියනවා පත්‍ර මගින් ශාක ප්‍රචාරණය කියලා. බහුලවම ඝනකමින් අධික මාංශල පත්‍ර යොදා ගන්න. අපිට පුළුවන් මේකට ඝනකමින් වැඩි පත්‍ර යොදා ගන්න. මොකද ඒවායේ සංචිත ආහාර වැඩි. මීට පත්‍රයේ නටුව සමග හෝ පත්‍රයේ හෝ පත්‍ර කැබලි වශයෙන් යොදා ගන්න පුළුවන්. මේ යොදා ගන්නවට උදාහරණ අක්කපාන, බිගෝනිය, පෙපරෝරියම, සෙන්සිවේරියා ආදී. අපිට පුළුවන් මේ විදිහට පත්‍රය කැමති නම් නටුවත් එක්ක ගන්න. එහෙම නැත්නම් නටුව රහිතව ගන්න පුළුවන්. ඒ කොහොම ගත්තත් ළමයි අපි මේක කැබලි වලට කපා ගන්න පුළුවන්. නැත්නම් මේ තියෙන රෝපණ මාධ්‍යය නම් මේ තියෙන රෝපණ මාධ්‍යය නම් අපි සම්පූර්ණ පත්‍රය අරගෙන මේ විදිහට ඒකේ නටුව හිටවනවා. හිටවලා පත්‍රයේ මේ විදිහට තියෙනවා. දැන් මේ නටුව ඔක්කොම ඇතුලේ හිටවලා තියෙන්නේ පොළොව මට්ටම දක්වා. ඊළඟට මේකේ තියෙන නාරටි වින්‍යාසයක්. මේ නාරටි වල තනින් තන ළමයි අපි මෙහෙම කැපුම් දානවා. කැපුම් දාපුවාම මොකද වෙන්නේ? මේ නාරටි වල තියෙන සනාල කලාප බාධා වෙනවා. ඔගේ කැම්බිය මෙහෙම තියෙනවා. ඊළඟට මොකද වෙන්නේ? සනාල කලාප බාධා කළ ස්ථාන හොඳින් පස් සමග ස්පර්ශ වෙන්න සලස්වනවා. ඒකට අපිට පුළුවන් ඉරටු අරගෙන නැත්තම් කම්බි කෑල්ලක් කමක් නැහැ. ඉරටු අරගෙන මෙන්න මෙහෙම නමා ගන්නවා. ඉරටු අරගෙන මෙන්න මෙහෙම නවා ගන්නවා ළමයි. දෙපැත්තට. මෙහෙම නවනවා දෙකට. කොණ්ඩ කටු වගේ. ඊළඟට මේවා අරගෙන ගිහිල්ලා මේ තැන් වල ගහනවා අපි. එතකොට මොකද වෙන්නේ? මේ කැපුම් සහිත පත්‍රේ හොඳින් ස්පර්ශ වෙනවා රෝපණ මාධ්‍යයත් එක්ක. එතකොට මොකද වෙන්නේ? එමගින් ලැබෙන උත්තේජය මගින් මේකේ සනාල කලාප වලින් මූල මණ්ඩලයක් ඇති කරන්න පුළුවන්. ඒත් අපි අන්නේ වාගේ වෙලාවට පත්‍ර කොටස් මගින් ශාක වර්ධක ප්‍රචාරණය කරනවා. එතකොට අපි පත්‍ර මගින් ශාක වර්ධක ප්‍රචාරණය කරන වෙලාවට අපේ රෝපණ මාධ්‍ය විදිහට ගන්නවා හලාගත්ත මතු පිටපස් කොටස් එකයි, හලාගත්ත වැලි කොටස් එකයි, හලාගත්ත කාබනික පොහොර කොටස් එකයි. කොළරොඩු ආදී මෙතනට වැඩි දාන්න යන්නේ නැහැ. මොකද පත්‍ර හරහා දිලීර ආසාදන ඇති වෙන්න පුළුවන් නිසා. මේකට ක්‍රමානුකූලව ජලය යොදලා අපිට ඊට පස්සේ මේක යොදාගෙන මුල් අද්දවන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට මම අර කිව්ව ආකාරයට ශාක පත්‍ර මුල් අද්දවන විදිහ මේ අර වගේම කැබලි කපලා තියෙනවා. ඒ කැපූ ස්ථාන වලින් පත්‍ර ලියනවා. ඒ වගේම අපි මුල් අද්දවන්න කලින් පත්‍ර කැබලි වල තියෙන ශාක කොටසක තියෙන අනවශ්‍ය පත්‍ර කපා හරිනවා.
මොකටද? උත්සේදනය පාලනය කිරීමට. ඊළඟට අපිට හමු වෙනවා මුල් මගින් ශාක ප්‍රචාරණය. කන්ද කැබලි මගින් පුළුවන්, පත්‍ර කැබලි මගින් පුළුවන්, මුල් මගිනුත් පුළුවන්. මුල් මගින් ශාක ප්‍රචාරණය ඊටාම සරල ක්‍රමයක් වෙනවා. අපි යොදා ගන්නා මුල් කැබල්ලේ විෂ්කම්භය ටිකක් අඩු වෙන්න ඕන. ලොකු විෂ්කම්භයක් තිබ්බොත් ඒකේ මුල් ඇදීමේ හැකියාව අඩු වෙනවා. මේකේ දිග සෙන්ටිමීටර් 8ක් 10ක් අතර විෂ්කම්භය සෙන්ටිමීටර් 1කට වඩා අඩු වුණාම හොඳයි. peer කුහුඹ කරපිංච රටදෙල් ජෑම් බෙලි වැනි ශාක වර්ග වලට යොදා ගන්නවා. හැබැයි වැදගත් දෙයක් තියෙනවා. මුල් අදින්න ගන්න වෙලාවට මේ තියෙන ශාක මුලක් නම් මේ මුල් කැබල්ල හිටවන්න ඕන මේ විදිහටමයි. මේක නම් පොළව තුල තිබුණු තත්ත්වය, මේක නම් පොළවෙන් උඩ තත්ත්වය, මේක පොළොව මට්ටම නම් සමහර ලාවට අත්වැරදීමකින් අපි මේක මෙහෙම හිටවන්න පුළුවන්. අනිත් පැත්ත හරවලා. එතකොට මුල් ඇදීමක් සිද්ධ වෙන්නේ නැහැ. සා හිටවන පැත්ත ගැන හොඳ අවබෝධයක් Tamanට තිබිය යුතුයි. මේක ඊටාම වාසිදායකයි නැත්නම් පහසු හා සරල ක්‍රමයක් වෙනවා මේ ශාක කොටස් මුල් අද්දවන එක. හැබැයි මේකේ පොඩි අවාසි තියෙනවා. පහසුවෙන්ම මේ හිටවන ශාක කොටස වේල්ලා යන්න පුළුවන්. අනික් අතර මේක අපිට සෑම ශාකයකටම යොදා ගන්නට බැරි වෙනවා. මේ දක්වලා තියෙන්නේ මුල් කැබලි මගින් ශාක ප්‍රචාරණය. අර මම කිව්ව දෝෂය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද කරන්න ඕන? වැඩි විෂ්කම්භයක් සහිත කොටස පොළොව උඩ තියන්න ඕන. අඩු විෂ්කම්භයක් තියෙන එක පොළොව යට තියන්න ඕන. මේක පැත්ත වරද්දලා හිටවන්න එපා. එතකොට වැඩි විෂ්කම්භයක් තියෙන ඉහළ කොටසෙන් තමයි ප්‍රරෝහ හටගන්නේ. අඩු විෂ්කම්භයක් තියෙන කොටසෙන් මුල් හටගන්නේ. මේක රටදෙල් වලට, කරපිංචා වලට, බෙලි වලට, දිවුල් වලට යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමහර හානිකර ශාක වැලන්ටයින් ශාකය කියලා එකක් ආව ඒකත් කළ වෙනවා. ඒක එච්චර හොඳ ශාකයක් නෙවෙයි. හොඳයි. අපි එහෙනම් මේ කතා කරමින් හිටියේ ශාක වර්ධක ප්‍රචාරණය සඳහා මුල් ඇද්දවීම කියන ක්‍රමය ගැන. යම් ශාක කොටසක් මව් ශාකයෙන් වෙන් කරලා මුල් ඇද්දවීමට යෝග්‍ය තත්ත්ව ලබා දීලා මුල් අද්දවලා දොහිතෘ ශාකයක් නිපදවා ගන්න හැටි ගැන තමයි කතා කළේ. අපි කතා කළා ශාක කොටස් මුල් ඇද්දවීමට බලපාන බාහිර සාධක, අභ්‍යන්තර සාධක. ඒ වගේම කතා කළා අපි මේ සඳහා යොදා ගන්න දළු කැබලි මුල් ඇද්දවීම, පත්‍ර කැබලි මුල් ඇද්දවීම හා මුල් කැබලි මුල් ඇද්දවීම. මෙහි යොදා ගන්න රෝපණ මාධ්‍ය ගැන කතා කළා. ඉතින් මේකට යොදා ගන්න නැත්නම් මේකට පදනම් වූ එක්තරා කායික විද්‍යාත්මක සංසිද්ධියක් තියෙනවා. ඒක මම මෙතන කතා කළේ නැහැ. ඒකත් ඕන පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්. ශාක කොටස් මුල් ඇද්දවීමට බලපාන මේකේ බලපාන කිසියම් කායික විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙනවා. මට ඕනනම් ඒ ගැන වචනයක් ඔබට කියන්න පුළුවන්. ශාක කොටස් මුල් ඇද්දවීම කෙරේ බලපාන නැත්නම් මේක මුල් ඇද්දවීමට නෙමෙයි. සමස්ත ශාක වර්ධක ප්‍රචාරණයටම समस्त वर्धक प्रचारणेट शाकवල ශාක වර්ධක ප්‍රචාරණයට සමස්තව බලපෑ සංසිද්ධියක් තියෙනවා. ශාක වර්ධක ප්‍රචාරණයට සමස්තව බලපෑ මේ සංසිද්ධියට අපි කියනවා සෛලීය ජනක විභවය හෙවත් එහෙම නැත්නම් මේකට අපි කියනවා සෙලියුලර් ටෝටිපොටෙන්සි කියලා. මේකට අපි කියනවා එහෙම නැත්නම් සෙලියුලර් cellular totipotency. මේකෙන් දක්වන්නේ යම් සජීවී ශාකයක හමුවන ඕනෑම තනි සෛලයකට පවා යෝග්‍ය තත්ත්වයට තේ වර්ධනය හා විකසනය මගින් සම්පූර්ණ දොහිතෘ ශාකයක් බවට පත් වෙන්න පුළුවන්. යම් ශාකයක හමුවන ඕනෑම තනි සජීවී සෛලයකට පවා
යෝග්‍ය තත්වයට තේ වර්ධනය හා විකසනය මගින් සම්පූර්ණ දුහිතෘ ශාකයක් බවට පත්වීමේ හැකියාවක් තියෙනවා. මේකට අපි කියනවා සෛලීය ජනක විභවයේ හෙවත් සෙලියුලර් ටෝටිපොටෙන්සි කියලා. දැනගන්න අපි මේ ශාක වර්ධක ප්‍රචාරණය යටතේ තනි සෛලයක් නෙමෙයි දණු කැබැල්ලක් හිටියේ. මේ හිටවන දණු කැබැල්ල අපි හිටුවේ මෙච්චරනේ. සම්පූර්ණ දුහිතෘ ශාකයක් බවට පත් වුණේ මෙන්න මේ සංසිද්ධිය නිසා. මෙයා දණු කැලලක් වෙන්න ඕනේ තනි එක සෛලයක් වුණත් යෝග්‍ය තත්වයට තේවා. දැන් දණු කැබැල්ලක් කියන්නේ සෛල ගණනාවක එකතුවක් නේ. එහෙම නෙමෙයි තනි සෛලයක් වුණා. සජීවී තනි සෛලයකට උනත් යෝග්‍ය තත්වයට තේ වර්ධනය හා විකසනය වෙලා සම්පූර්ණ දුහිතෘ ශාකයක් බවට පත් වෙන්න පුළුවන්. පොදුවේ ශාක වර්ධක ප්‍රචාරණයට බලපාලා තියෙන්නේ මෙන්න මේ සෛලීය ජනක විභවයේ හෙවත් සෙලියුලර් ටෝටිපොටෙන්සි කියන ඔය සංකල්පය. ඒකයි සතෙක්ගේ කොටසක් කපලා හිටෙව්වට දුහිතෘ සතෙක් හැදෙන්නේ නැත්තේ. අපි පාර යන බල්ලෙක් අල්ලගෙන කකුලක් කපලා හිටෙව්වයි කියලා ඒකෙන් බලු පැටවෙක් හම්බෙන්නේ නැහැ. අනික් අතට කපපු කකුල බල්ලගේ ලියලන්නෙත් නැහැ. හැබැයි අපි ශාකයක අතු කෑල්ලක් කපලා අතු කෑල්ල තැනක හිටවපුවාම අතු කෑල්ලෙන් අලුත් ශාකයක් ලැබෙන අතර අර ශාකයේ අත කපපු තැනින් ආපහු අත ලියලනවා. මේ දෙකම සිද්ධ වෙලා තියෙන්නේ මේ සෙලියුලර් ටෝටිපොටෙන්සි නිසා. දැනගන්න මේ සෙලියුලර් ටෝටිපොටෙන්සි හෙවත් සෛලීය ජනක විභවය කියන හැකියාව පවතින්නේ ශාකවලයි. ඒ නිසා ශාකවලට පුනර්වර්ධනය වෙන්නත් පුළුවන්. මේ වගේ වර්ධකව ප්‍රචාරණය වෙන්නත් පුළුවන්. සතුන්ගේ මේ හැකියාව නැත්තේ සත්ව සෛල Taman යම් කාර්යයකට හැඩ ගැහෙනකොට අධිකව වර්ධනය හා විකසනය වෙනවා. මේ සමග ඒගොල්ලන්ගේ මේ සෛලීය ජනක විභව හැකියාව නැති වෙනවා. ඒකයි අපි කියන්නේ ශාකයකට නම් පුළුවන් මේ වගේ වර්ධනය හා විකසනය වෙලා සම්පූර්ණ දුහිතෘ ශාකයක් ලබා දෙන්නත් පුළුවන්. කපපු තැනින් ලියලන්නත් පුළුවන්. සත්තුන්ට මේ හැකියාව නැහැ. ඒකට හේතුව තමයි ළමයෝ ශාක සෛල වගේ නෙමේ සත්ව සෛල. යම් ක්‍රියාවකට හැඩ ගැහෙනකොට අධිකව වර්ධනය හා විකසනය වෙනවා. ඒ සමග ඒගොල්ලන්ගේ සෛලීය ජනක හැකියාව අධිකව නැති වෙනවා. ළමයි සෛලීය ජනක හැකියාව නැති වෙනවට අමතරව සමහර කට්ටියගේ විභාජන හැකියාවක් නැති වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා සතුන්ගේ හමු වන ස්නායු සෛලවල වර්ධන හැකියාවක් නැත්තම් විභාජන හැකියාවක් නැහැ කියලා අපි අහලා තියෙනවා. ස්නායු සෛල මැරුණොත් මැරුණ තමයි. ස්නායු සෛල විනාශ වුණොත් ආයේ පුනර්වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව සතෙකුගේ පවතින යම් සෛලයක් ස්නායු සෛලයක් බවට පත් වෙනකොට බලන්නකො ඒකේ තියෙනවා අර මයලින් කොපුවක් තියෙනවා ඇක්සන් ලොකු තියෙනවනේ වෙනසක් නේද? ඉතින් මේ වාගේ ලොකු දෙයක් වෙනකොට එයාගේ ලොකු කායික රූපීය වෙනස්කමක් මේ සෛලයට වෙලා ඒකේ තියෙන වර්ධන හැකියාව පූර්ණව නැති වෙනවා. ඒකයි ශාකවලට වර්ධක ප්‍රචාරණයක් ගැනත් සතුන්ගේ හැම වර්ධක ප්‍රචාරණයක් නැතුවත් අපි කරගෙන යන්නේ ඒකයි. එහෙනම් අපි කතා කළේ පළවෙනි කෘත්‍රිම ශාක වර්ධක ප්‍රචාරණ ක්‍රමයේ වන මුල් ඇද්දවීම පිළිබඳවයි. එහෙනම් මේ පාඩම අපි මෙතනින් ඉවර කරනවා. මෙබඳුම නව ඒකකයක් යටතේ ඔබ සමග හමු වෙන්නයි බලාපොරොත්තු. එහෙනම් දරුවනේ ආයිබෝවන්.